මේ ධර්ම දේශනා පින්කම් සිදු කිරීම සඳහා මම මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වන පිංග්‍යානි කියන සූත්‍ර දේශනාව. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ ඉන්න දවසක ලිච්ඡවි රජවරු 500ක් පමණ දෙනා බුදුරජාණන් වහන්සේ දැකලා වැඳ පුදාගෙන ධර්ම ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තුවෙන් කූටාගාර ශාලාවට එකතු වුණා. ලිච්ඡවීන් කියලා කියහම මේ පින්නතුන් ධර්ම දේශනාවන් වලින් පොතපතින් කරුණු හදාරලා ඇති. ඊටාම ලස්සන රූප සම්පත්තියක් තිබුණාය. අපේ භාග්‍යතුන් වහන්සේ පවා දේශනා කළ බව සඳහන් වෙනවා. දෙවියන් දැකලා නැත්තම් මේ ලිච්ඡවීන් දිහා බලන්න කියලා. ලිච්ඡවීන් ඒ තරම්ම ලස්සනයි. හරියට නිකන් මිහි බට දෙවිවරු වගේ. මේ අවස්ථාවේ මෙතෙන්ට ලිච්ඡවි රජවරු 500ක් විතර සහභාගී වුණා කියලා සඳහන් කරන්නේ. හැබැයි මේ පිරිසෙන් කොටසක් නිල් පාට ඇඳුම් ඇඳලා නිල් පාට ආභරණ වලින් සැරසිලා නිල් පාට මල් පැලඳගෙන නිල් පාට රත වලින්ම තමයි ඇවිල්ලා තිබුණේ. ආපු රතයත් නිල් පාටයි. රතේ බැඳලා හිටපු අශ්වයොත් නිල් පාටින් සරසලා තමනුත් නිල් පාටින් සරසිලා නිල් මණික් වලින් ආභරණ පැලඳගෙන නිල් මල් පැලඳගෙන නීල වර්ණයෙන් බැබලි බැබලි හිටිය කියලා සඳහන් කරනවා. ඒක පිරිසක්. තව පිරිසක් රතු පාට රතයක රතුවට සරසපු අශ්වයන් යොදලා ඉන්නවා. තමනුත් රතු පාට වස්ත්‍ර ඇඳලා ඉන්නවා. රතු පාට මණික් වලින් ආභරණ පැලඳගෙන ඉන්නවා. රතු මල් පැලඳගෙන රක්ත වර්ණයෙන් බැබලි බැබලි වැඩ හිටිය කියලා සඳහන් කරනවා. තව පිරිසක් පැමිණිච්ච රතයත් කහ පාටයි. රතයට යොදලා ඉන්න අශ්වයත් කහ පාටයි. තමන් ඇඳලා ඉන්න වස්ත්‍රත් කහ පාටයි. ඒ විතරක් නෙමෙයි, ආභරණත් කහ පාටයි. කහ පාට වර්ණයෙන් පීත වර්ණයෙන් බැබලි බැබලි වැඩ හිටිය කියලා කියනවා. අනිත් පිරිස සුදු පාට රත වලින් ආවා. සුදු පාට වස්ත්‍ර වලින් සැරසිලා හිටියා. සුදු පාට ආභරණ පැලඳගෙන හිටියා. ශ්වේත වර්ණයෙන් බැබලි බැබලි හිටිය කියලා සඳහන් කරනවා. පිරිසක් නිල් පාටයි. පිරිසක් රතු පාටයි. පිරිසක් කහ පාටයි. පිරිසක් සුදු පාටයි. බුදුරජාණන් වහන්සේ ළඟ බොහෝම ලස්සනට මේ පිරිස භාග්‍යතුන් වහන්සේ වට කරගෙන කූටාගාර ශාලාවේ වාඩි වෙලා. මෙතන ඉන්නවා පිංග්‍යානි කියන බ්‍රාහ්මණතුමා. දැන් මේ ලිච්ඡවීන්ට වඩා අපේ භාග්‍යතුන් වහන්සේ රූප సౌందර්යයෙන් ඊටාම ඉහළයි. දෙවියන් ළඟ හිටියහම දෙවියන්ට බුදු පියාණන් වහන්සේ පේන්නේ දෙවියෙක් වගේ. අපිට දෙවියෙක් වගේ නෙමේ, දෙවියන්ට දෙවියෙක් වගේ. ඒ නිසා දේවාති දේවයි. බ්‍රහ්මයන් අතරට වැඩම කරාම බ්‍රහ්මයන්ට පෙනුනේ මහා බ්‍රහ්ම රාජයෙක් වගේ කියලා. ඒ නිසා බ්‍රහ්මාති බ්‍රහ්මයි.
පුදුමාකාර ලස්සන රූප సౌందර්යයක් භාග්‍යතුන් වහන්සේට තිබුණා. පිංගියානි බ්‍රාහ්මණතුමාට පුදුම සතුටුයි මේ දර්ශනය දැකලා. ලිච්ඡවීන්ට වඩා බුදු පියාණන් වහන්සේ ලස්සනයි කියලා කියන්න ඕනෙකම ඇති වුණා. භාග්‍යතුන් වහන්සේගේ රූප సౌందර්ය ලිච්ඡවීන් අභිභවනය කළා කියලා කියන්න ඕනෙකම තිබුණා. ඒ නිසා බ්‍රාහ්මණතුමා අර රජ පිරිස අතරින් නැගිට්ටා. නැගිටලා බුදුරජාණන් වහන්සේ දිහාට හැරිලා වන්දනා කළා. තමන්ගේ උතුරු සළුව ඒකාංශ කරගත්තා. බුදුරජාණන් වහන්සේට වැඳගෙන මේ බ්‍රාහ්මණතුමා කියනවා මට වැටහුණා ස්වාමීනි මට වැටහුණා කියලා. අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා පිංගියානි ඔබට වැටහේවා පිංගියානි ඔබට වැටහේවා කියලා. ආන් ඒ වෙලාවේ පිංගියානි බ්‍රාහ්මණතුමා හරි ලස්සන ගාථාවක් කිව්වා. පදුමං යතා කෝක නදං සුගන්ධං පාතෝසියා පුල්ල මවීත ගන්ධං අංගීරසං පස්ස විරෝචමානං තපන්න මාදිච්ච මිවන් තලික්කේ කියලා. මේ ගාථා රත්නේ තේරුම මම හිතන්නේ මේ ගාථාව මේ පින්නතුන් බොහෝ දෙනෙක් දන්නවා කියලා. මොකද මේ ගාථාව තමයි චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට පාඩම් කරන්න දීලා තිබුණේ. මහා පන්තක ස්වාමීන් වහන්සේ විසින් 4 මාසයක් තිස්සේ පාඩම් හිටියේ නැත්තේ මේ ගාථාව. පිංගියානි බ්‍රාහ්මණතුමා මේ ගාථාවෙන් භාග්‍යතුන් වහන්සේව වර්ණනා කරාම ලිච්ඡවි රජවරු වටිනා සලු 500කින් පිංගියානි බ්‍රාහ්මණතුමාට පූජා පැවැත්වුවා. පිංගියානි බ්‍රාහ්මණතුමා ඒ සලු 500 මාර්ගෙන බුදුරජාණන් වහන්සේට පූජා කළා. මේ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ ලිච්ඡවි රජවරු ආමන්ත්‍රණය කරලා දේශනා කොට වදාලා ලිච්ඡවීනි මේ ලෝකේ දුර්ලභ පුද්ගලයෝ 5 දෙනෙක් ඉන්නවා කියලා. ඒ 5 දෙනා පිළිබඳව සාකච්ඡා කරන්න කලින් අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නේ තේරුම සාකච්ඡා කරලා ඉමු. පින්නතනේ පදුම කියලා කියන්නේ නෙළුම් වලට. නෙළුම් මල් වලට තමයි අපි පදුම කියලා කියන්නේ. පදුමං යතා කෝක නදං සුගන්ධං. එතකොට කෝක නද කියලා කියන්නේ මොනවටද? කෝක නද කියලා කියන්නේ නෙළුම් වලටම තමයි. හැබැයි කෝක නද කියලා කියන්නේ හිරු කිරණ වැටෙනකොට පිපෙන්න තරම් මෝරලා තියෙන මලට. මෝරලා හිරු කිරණ පතිත වෙනවත් එක්කම පිපෙන නෙළුම් මල් වලට තමයි කෝක නද කියලා කියන්නේ. විශේෂයෙන් මෙතන සඳහන් කරනවා මේ කතා කරන්නේ රතු පාට නෙළුම් මලක් ගැන කියලා. මේක පිංගියානි බ්‍රාහ්මණතුමාගේ අදහස. කොයිතරම් ඥානවන්තද? මොනතරම් ශ්‍රද්ධාවන්තද? මෙහෙම අදහසක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගොනු කරන්නේ. පදුමං යතා කෝක නදං සුගන්ධං. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම්සේ මේ පිපිච්ච නෙළුම් මල කොයි තරම් පිරිසිදුද නිකලැල්ද මේ කතා කරන්නේ පිපුණ ගමම්ම මලක් ගැන. ඒ ගැන දෙවනි පදෙන් කියනවා පාතෝසියා පුල්ල මවීත ගන්ධ. නෙළුම් මල පිපෙන්නේ උදේ පාන්දරම හිරු කිරණත් එක්ක. පාතෝව උදේ පාන්දරම පාතෝසියා පුල්ල මවීත ගන්ධ. මේ මල් කැකුල හටගත්ත දවසේ ඉඳලා
ටික ටික මෝර වතුරෙන් උඩට එනවා. හැබැයි කැකුල මෝරන්න පියුම් ගැබ ඇතුලේ සුවඳක් එකතු වෙවි සුවඳ පිරුණා. දැන් මල හෙට උදේට පිපෙන්න ලෑස්ති. පියුම් ගැබ සුවඳින් පිරීලා. නෙළුම් මල් හරි සුවඳයි. හැබැයි සුවඳ තියෙන්නේ ස්වාභාවිකව පිපෙන නෙළුම් මල්. හොඳට මෝරපු නෙළුම් මල් සුවඳයි. එහෙමනම් බ්‍රාහ්මණතුමා සඳහන් කරනවා හරියට අපේ බුදුරජාණන් වහන්සේ ඒ මල පිපෙනකොට කොයි තරම් නිකලැල්ද. තාම සුවඳ පිරීලා තියෙන්නේ සුවඳ වහනය කරලා නැහැ. ආතෝසියා පුල්ල මවීත ගන්ධ. මල පිපුණා. තාම සුවඳ පියුම් ගැබ ඇතුළෙම තියෙනවා. තාම විහිදුන්නේ නැහැ. මොන තරම් ෂණයක් ගැනද මේ කතා කරන්නේ? මලේ පෙති විහිදෙනවත් එක්කම මේ සුවඳ වාතලයට මුසු වෙනවා. බ්‍රාහ්මණතුමා කියන්නේ මල පිපුණා තාම සුවඳ පියුම් ගැබ අතහැරියේ නැහැ. ඒ මල කොයි තරම්නම් පිරිසිදුද? මල් පෙති බිවර වුණ ගමම්ම මේ හුළඟත් එක්ක ගැටෙනකොට ඒ පෙති වල පාට වෙනස් වෙනවා. දූවිලි තැවරෙනවා. අපවිත්‍ර වෙනවා. නමුත් තාම වැහිලා තිබ්බ වෙලාවේ කොයි තරම් පවිත්‍රද මල් පෙති? බුදුරජාණන් වහන්සේත් ඒ වගේම ක්ලේශයන්ගෙන් පිරිසිදුයි. අපවිත්‍ර වෙලා නැහැ කෙලෙස් වලින්. අංගීරසං පස්ස විරෝචමාන. පිළිතුර අංගීරස කියලා කියන්නේ රන්වන් පාටින් බැබලෙනවා. අංගීරසයි කියලා කිව්වේ ඒකයි. පස්ස විරෝචමාන. රන්වන් පාටින් බැබලි අහසේ විරාජමාන වෙන සූර්යයා තපන්න මාදිච්ච මිවන්තලික්කි. කොයි වගේ සූර්යයා බැබලි විරාජමාන වෙනවද? අපේ භාග්‍යතුන් වහන්සේ ෂඩ්වර්ණ රශ්මි ධාරාව විහිදුවා සූර්යයට වඩා ප්‍රතාපවත් විදිහට විරාජමාන වෙනවා කියලායි මේ කියන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේ රන්වන් පාටයි කියන කාරණාව මෙතන සඳහන් කළා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ රන්වන් පාටයි කියලා කියහම අපිට අනුමාන කරන්න පුළුවන් වෙයිද මෙන්න මේ වාගේ වර්ණයක් බුදුරජාණන් වහන්සේට තිබුණා කියලා. පින්නතනේ ඒක මේ කාලේ හැටියට පහසු නෑ. හේතුව තමයි මේ රන්වන් පාට බොහෝ ශ්‍රාවකයන් වහන්සේලාත් වැඩ ඉඳලා තියෙනවා. මහා කච්චායන මහරහතන් වහන්සේත් රන්වන් පාටයි කියලා සඳහන් කරනවා. අපේ සරියුත් මහරහතන් වහන්සේත් රන්වන් පාටින් වැඩ හිටියා කියලා සඳහන් කරනවා. ඒ රන්වන් පාට නිසාම ඇහැල මලක පාටයි කියලා සමහර තැනක සඳහන් කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේත් රන්වන් පාටින් වැඩ හිටියා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ වර්ණය අපි අද කොහොමද අනුමාන කරන්න කියන කාරණාව මම සිහිපත් කළේ. පින්නතුනි මේ ලෝකේ රත්තරන් වර්ග 4ක් තියෙනවා කියලා ධර්මයේ සඳහන් කරනවා. එක වර්ගයක් තමයි සිංගී සුවන්න කියලා කියනවා. ඒක ධර්මයේ විස්තර කරන්නේ මහ පොළොවේ හැදෙන අඟක් වගේ හැදෙන රත්තරන්. සිංගී සුවන්න. තව රත්තරන් වර්ගයක් ගැන හඳුන්වනවා ධර්මයේ කාංචන කියලා. මේ කාංචන කියන රත්තරන් පර්වතවල හැදෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. පර්වතවල හැදෙන රත්තරන්. තවත් රත්තරන් වර්ගයක් ගැන සඳහන් කරනවා හටක කියලා. ඒ පිළිබඳව විස්තර කරලා තියෙන්නේ කූඹි විසින් එකතු කරන ලද රත්තරන් කියලා. තවත් රත්තරන් වර්ගයක් ගැන හඳුන්වනවා
ජාම්බෝ නද නිෂ්ක කියලා. එහෙම නැත්නම් ජාත රූප කියලත් මේ රත්තරන් හඳුන්වලා තියෙනවා. ඊළඟට පැහැදිලි කරනවා මේ කතා කරපු රත්තරන් අතර නියමම රත්තරන් වෙන්නේ ජාත රූප කියලා. එහෙනම් ජාත රූප කොහෙද තියෙන්නේ? ධර්මයේම සඳහන් කරනවා ජාත රූප තියෙන්නේ මහ මුහුදේ කියලා. අපි ගාව තියෙන රත්තරනුත් මහ මුහුදෙන් අරගත්තා නම් හැබෑම රත්තරන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ශරීර ස්වභාවය ජාත රූප වර්ණයි කියලා සඳහන් කරන්නේ. ආන් ඒකයි මම කිව්වේ අපි ගාව තියෙන රත්තරන් දිහා බලලා භාග්‍යතුන් වහන්සේගේ රූපේ ප්‍රමාණය නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ වර්ණ ප්‍රමාණය අපිට අනුමාන කරන්න බැරි වෙයි කියලා. ජාත රූප අද ලෝකේ නැද්ද එතකොට? මේ ලෝකේ ඉන්න ඊටාම දක්ෂ කිමුදුම් කරුවෝ අදත් සාගරයේ කිමිදිලා ජාත රූප ගොඩ ගන්නවා කියලා සඳහන් කරනවා. ඊටා විශේෂිත පුද්ගලයන්ට විශේෂ මිලකට ජාත රූප අදත් විකුණන්න තියෙනවා කියලා වර්තමානයේ සඳහන් කරනවා. එතකොට ජාත රූප මහ මුහුදට කොහෙන්ද? පින්නතුනි අපි ಭಾರತය පිළිබඳව කතා කරනකොට බොහොම පූජනීය ගංගා පහක් ගැන කතා කරනවා. ගංගා, යමුනා, අචිරවතී, සරබූ, මහි. මේ ගංගා පහ තමයි මේ ජාත රූප සාගරයට අරන් යන්නේ. එතකොට ගංගාවලට කොහෙන්ද? මේ ගංගා පහම ගලන්නේ හිමාල පර්වතයේ ඉඳලා. ජම්බු දීප. ඇයි මේ ජම්බු දීප කියලා හඳුන්වලා තියෙනවා කියන්නේ? අපේ ධර්මයේ විස්තර කරනවා මේ කරුණු මේ හිමාලයේ විශාල දඹ ගහක් තියෙන බව. සාමාන්‍යයෙන් අතු 5කින් යුක්තයි කියලා තමයි සඳහන් කරන්නේ. එක අත්තක් යොදුන් 50ක් දිගයි කියලා සඳහන් කරනවා. ඒ වගේ අතු 5ක් තියෙනවා. මේ ගහේ ගෙඩි හැදෙනකොට කල ගෙඩියක් වගේ ලොකු ගෙඩි තමයි හැදෙනවා කියන්නේ. ඍෂිවරු වාගේ අය ඒ ගෙඩි අනුභව කරනවා. ඇතුළ හරියට නිකන් මී පැණි පුරවලා වාගේ රසයි කියලා කියන්නේ. මේ ගහේ අර අතු වලින් තමයි අර ගංගා පහ ආරම්භ වෙනවා කියලා සඳහන් කරන්නේ. එතකොට ගහේ පස් පැත්තෙන් මේ ගංගා ගලනවා. මේ අතු වල තියෙන ගෙඩි හොඳට ඉදිලා බිම වැටෙනවා. ආන්ගේ වැටිච්ච ගෙඩි වලින් පැලවෙන අංකුර රත්තරන් කියලා සඳහන් කරනවා. මේ ගංගා ජලයේ ඒ රත්තරන් අංකුර හේදෙනවා. එහෙම හේදි ගිහිල්ලා තමයි සාගරයට ජාත රූප එකතු වුණා කියලා කියන්නේ. එවනම් බුදුරජාණන් වහන්සේගේ වර්ණය ජාත රූප වර්ණයි. අපිට අනුමාන කරන්න බෑ කියලා මම සඳහන් කළේ පිත්තලත් අලුතෙන් හොඳටම මැද්දහම දන්නේ නැති කෙනෙකුට හිතෙන්නේ ඒක රත්තරන්ද කියලා. හැබැයි හොඳට මැදලා රත්තරන් වගේ පේන පිත්තල ළඟ රත්තරන් ගෙනල්ලා තියහම නොදන්න කෙනෙකුටත් වැටහෙනවා පිත්තල වලට වඩා වැඩියෙන් රත්තරන් බබලෙනවා කියලා. එහෙනම් ඒ රත්තරන් වලටත් වැඩිය ජාත රූප දීප්තිමත්. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ තරම්ම දීප්තිමත්. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ ලිච්ඡවීන්ට සිහිපත් කළා මේ ලෝකේ දුර්ලභ පුද්ගලයෝ 5 දෙනෙක් ඉන්නවා කියලා. කවුද මේ ලෝකේ ඉන්න දුර්ලභ පුද්ගලයෝ? ඇතැම් සූත්‍රවල දුර්ලභය
3 දෙනා, 4 දෙනා, 5 දෙනා එහෙම කතා කරලා තියෙනවා. මේ අංගුත්තර නිකායේම තික නිපාතයේ තියෙන තව සූත්‍රයක සඳහන් කරනවා ලෝකේ දුර්ලභ පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා කියලා. තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුර්ලභයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේම දේශනා කරන ශ්‍රාවකයෝ දුර්ලභයි. කළගුණ දන්න කළගුණ සලකන අය දුර්ලභයි කියලා. ඒ තික නිපාතේ සූත්‍රයේ සඳහන් වෙන කරුණු. පංචක නිපාතේ සඳහන් වෙනවා කරුණු 5ක්. පළවෙනි කාරණාව තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුර්ලභයි. දෙවෙනි කාරණාව තමයි භාග්‍යවතුන් වහන්සේගේම ධර්මයේ දේශනා කරන ශ්‍රාවකයා දුර්ලභයි. තුන්වෙනි කාරණාව තමයි ඒ අති උතුම් ධර්මයේ ශ්‍රවණය කරන අය දුර්ලභයි. හතරවෙනි කාරණාව තමයි ශ්‍රවණය කරන අයත් ඒ ධර්මයේ ජීවිතයට එකතු කරගෙන ප්‍රායෝගික කරගන්න අය දුර්ලභයි. ඒ හතරවෙනියා පස්වෙනියා තමයි කළගුණ දන්න කළගුණ සලකන කෙනා දුර්ලභයි. එහෙමනම් මේ කාරණා 5 පින්නතුනේ අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කරමු. පළවෙනියට සිහිපත් කළේ තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුර්ලභයි කියලා. බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහසුවෙන් පහළ වෙන්නේ නැහැ. ඒ කාරණාව අපි හොඳටම අහලා තියෙනවා. ඒ කාරණාව අපි ධර්මයෙන් දන්නවා. කොයිතරම්නම් බුදුරු දුර්ලභද කියලා. යටත් පිරිසෙන් සඳහන් කරනවා බුදුවරු දෙදෙනෙක් අතර කාලය මහා කල්ප 30ක්වත් තියෙනවා කියලා. ඒ අඩුම කාලය. නමුත් පින්නතුනි සමහර කල්පවල බුදුරජාණන් වහන්සේලා දෙනම තුන්නම හතරනම පහළ වෙලා තියෙනවා. හැබැයි එහෙම පහළ වුණත් අපිට ගණන් කරන්න පුළුවන් තරම් කාල සීමාවකින් නම් නෙමෙයි පහළ වෙලා තියෙන්නේ. කල්පයේ ඇතුළේ දීර්ඝ කාලයක් ගත වෙනවා බුදුරජාණන් වහන්සේලා දෙන්නෙක් අතර කාලේ. අපේ බුදුරජාණන් වහන්සේ ලෞතර බුදු බව ලබනවා කියන චේතනාව ඇති කරගෙන මුල්ම කාලය මනෝ ප්‍රනිධානය කියලා හඳුන්වනවා. මේ මනෝ ප්‍රනිධාන කාලේ ඉඳලා ලෞතර බුද්ධත්වයේ ලබන කාලේ එනකොට අපේ බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේලා 512027 නමක් කියලා තමයි සඳහන් කරන්නේ. එහෙනම් ඒ තරම්ම බුදුරජාණන් වහන්සේලා දුර්ලභයි. මේ මහා කල්ප අසංඛ්‍ය 20කුත් ලක්ෂයකට 512027 නමක් ගැන සඳහන් කරන්නේ. ඒතර මහා කල්ප අසංඛ්‍ය 20ක් කියලා කියහම අපි පින්නතුන් මේ කල්ප කාරණාව අහලා ඇති කියලා මම හිතනවා. මෙහි දුර්ලභ බව දැනගන්න මම බොහොම කෙටියෙන් ටිකක් සිහිපත් කරන්න හිතුවා. මහා කල්පයක්. ධර්මයේ කිසියම් තැනක කල්පය කියලා සඳහන් කරලා තිබුණොත් ඒ මහා කල්පයක් ගැන. එහෙම නැත්නම් අසංඛ්‍ය කල්ප අන්තර් කල්ප කියලා වෙනම ලියලා තියෙනවා අනික් කල්ප ගැන. නිකන් කල්ප වචනේ විතරක් තියෙනවා නම් ඒ මහා කල්පයක් ගැනයි කියන්නේ. පින්නතේ මේ කාරණාව විස්තර කරන තැන සඳහන් කරනවා මහා කල්පයක් ඇතුලේ අසංඛ්‍ය කල්ප 4ක් තියෙනවා කියලා. ටිකක් ගැඹුරුයි මේ කාරණාව හොඳට හිතන්නකෝ. මහා කල්පයේ ඇතුලේ අසංඛ්‍ය කල්ප 4ක්. ඒ එක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තර් කල්ප තියෙනවා කියලා සඳහන් කරනවා 64ක්.
මහා කල්පයක අසංඛ්‍ය කල්ප 4යි. ඒ එක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තර් කල්ප 64යි. එතකොට 64 වරක් 4 256යි. එතකොට මහා කල්පයේ ඇතුලේ තියෙන අන්තර් කල්ප ප්‍රමාණය 256යි. 64 වරක් 4යි. එතකොට මේ අන්තර් කල්පයක් ඇතුලේ කොච්චර ආයුෂ තියෙනවද? සඳහන් කරනවා මනුස්ස වර්ෂ සාමාන්‍යයෙන් දවස් 365 ඉන්නේ මනුස්ස වර්ෂයක්. ධර්මයේ ගණන් හදනකොට දල වශයෙන් 360න් තමයි ගණන් හදලා තියෙන්නේ. ආන්ගේ දවස් 365ක් වෙච්ච අපේ අවුරුදු අසංඛ්‍ය. දැන් අපේ අසංඛ්‍ය කියන ගාන දන්නවා. කීයෙන්ද මේ අසංඛ්‍ය ලියන්නේ? 1.140. එකයි බිංදුවක් ලියහම 10යි. බිංදු දෙකක් දාහම 100යි. බිංදු තුනක් වුණාම 1000යි. බිංදු හතරක් වුණාම 10000යි. බිංදු පහක් ලක්ෂයයි. බිංදු හතක් කෝටියයි. 8ක් 9ක් 10ක් 50ක් 70ක් 100ක් 120ක් 130ක් 140ක් එහෙම ගණන් හදාම 1.140ක් ලියහම ආන්ගේ ගානට කියනවා අසංඛ්‍ය කියලා. 1.140. එතකොට මෙතෙන්ට යනකම් ගණන් කරපු අය හිටියද? අතීතයේ අය ගණන් කරපු අන්තිම ඉලක්කම මේ තියෙන්නේ. අපිටනේ හිතෙන්නේ ලෝකේ අද දියුණුයි කියලා. අතීතයේ දියුණුවත් එක්ක කල්පනා කරනකොට අපි ඉන්නේ ඊටාම ලදරු මට්ටමක. අපි ගණන් කරන අන්තිම ඉලක්කම මොකක්ද? අතීතයේ ගණන් කරලා තියෙන අන්තිම ඉලක්කම මොකක්ද? ඒ අය ගණන් කරලා තියෙනවා 1.140ට. ඉතින් මේ ගණන් විතරක් නෙමෙයි. අපිට වඩා අතීතයේ හැමදේම හැම පැත්තෙම හැම ආකාරයකින්ම දියුණුයි. අතීතයේ කොයිතරම් දියුණුද කියන කාරණාව ධර්මයේ වෙනම පැහැදිලි කරනවා. ත්‍රිපිටකයේ තුල ඕන තරම් අතීතයේ දියුණුව හොයාගන්න පුළුවන්කම තියෙනවා. කරුණ වලින්. ගුවන් යාන වාගේ දේවල් අපි හිතාගෙන ඉන්නේ මේ වර්තමාන නවීන ලෝකේ තියෙන පුදුම සහගත නවීනම යානා කියලා. ඒ වුණාට අපේ පින්නතුන් අහලා තියෙනවද බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ගුවන් යාන තිබුණා කියලා? ඒකට උදාහරණයක් තියෙනවා බෝධිරාජ කුමාර වස්තුවේ. භාග්‍යතුන් වහන්සේ කාලෙත් ගුවන් යාන හැදුවා කියන කාරණාවට. කවුද මේ ගුවන් යානේ හදලා තියෙන්නේ? ඒක හදලා තියෙන්නේ සාමාන්‍ය වඩුබාස් කෙනෙක්. එතකොට එදා ගුවන් යානයක් හදලා තියෙන්නේ වඩුබාස් කෙනෙක්. අද විද්‍යාඥයෙක් ඉංජිනේරුවෙක් කරන වැඩ. ඒ කියන්නේ අද ඒ විද්‍යාඥයාට ඉංජිනේරුවරයාට කරන්න පුළුවන් වෙච්ච දේ එදා වඩුබාසුන් හැට කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉන්ධන යොදන්නෙත් නැතුව එකතැන අහසට ඔසවන ගුවන් යානයක් ලී වලින් හදලා තියෙනවා. ඉතින් මේ කතාව දිගට මම සඳහන් කරන්න යන්නේ. එහෙනම් ඒ කාලේ ගුවන් යාන තිබ්බා කියන පළවෙනි සාධකය. ඊළඟට පින්නතේ ඒ කාලේ මිනිස්සුන්ගේ දියුණුව අපේ භාග්‍යතුන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ මාගන්ධිය කියන සූත්‍රයෙන් මාගන්ධිය බමුණට පංචකාමයේ නිස්සාරත්වය පැහැදිලි කරන තැන බ්‍රාහ්මණය මමත් මේ ලෝකේ හැමෝටම වඩා උසස් පංචකාමයක් ගිහි ගෙදර හිටපු කාලේ වින්දනය කළා. නමුත් ඒකේ කිසි සැපයක් මම දැක්කේ නෑ කියන කාරණාව පැහැදිලි කරන තැන භාග්‍යතුන් වහන්සේගේ පංචකාමයේ විස්තර කරන තැන
හරි අපූර්ව කාරණාවක් සඳහන් කරනවා. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේට මාලිගා 3ක් තිබ්බා කියලා අපි අහලා තියෙනවා. සීත කාලෙට ඉන්න එකක්, වැස්ස කාලෙට ඉන්න එකක්, උෂ්ණ කාලෙට ඉන්න එකක්. මේ මාගන්ධිය සූත්‍ර අට කතාවේ පැහැදිලි කරනවා ග්‍රීෂ්ම කාලෙට හිටපු මාලිගාව පිළිබඳව. ඒ මාලිගාව තට්ටු 5යි කියලා සඳහන් කරනවා. මේ මාලිගාවේ 5 වෙනි තට්ටුවේ වහලේ උඩ විශාල උද්‍යානයක් තිබ්බ බව සඳහන් කරනවා. ඒ උද්‍යානයේ තුල විශාල පොකුණු 4ක් මැද්දේ ඝන රත්තරන් මණ්ඩපයක් තිබ්බා කියලා සඳහන් කරනවා. යුව රජුරුවත් එක්ක විවේකීව සාකච්ඡා කරන්න එකතු වෙන තැන. වහලේ උඩ තමයි තිබිලා තියෙන්නේ. රං සහ රිදී දැල් වලින් වහලා තිබිලා තියෙන්නේ. මේ මණ්ඩපේට එක වෙලාවකට ගොඩ වෙන පිරිස 40000ක් කියලා කියනවා. වහලේ උඩ තමයි මේ මණ්ඩපේ තියෙන්නේ. තට්ටු 5කින් යුක්තයි. අපේ බුදුරජාණන් වහන්සේමයි දේශනා කරන්නේ මේ මාලිගාවේ ජීවත් වෙච්ච මුළු ජනගහණය ගැන. මේ මාලිගාවේ ඉඳලා තියෙන ජනගහණය 1,96,000ක් කියලා සඳහන් කරනවා. එක ගෙයක් ඇතුලේ. එහෙමනම් මේ තරම් දියුණුයි කියන අපි එවන් තනි ගෙයක් ගැන කොහේ හිතන්නේද? අතීතයේ අපිට වඩා බොහොම දියුණුයි. ත්‍රිපිටකයේ තව ඕන තරම් කරුණු තියෙනවා. එහෙමනම් ඒ අය ගණන් කරපු අන්තිම ඉලක්කම තමයි මේ අසංඛ්‍ය කියලා කියන්නේ. එතකොට අපි මේ කතා කර හිටියේ අන්තර් කල්පයක් ඇතුලේ මනුස්ස වර්ෂ කීයක් තියෙනවද කියන කාරණාව. ඒක පැහැදිලි කරන්නේ මනුස්ස වර්ෂ අසංඛ්‍ය 86,40,000කින් අන්තර් කල්පයේ පොහොසත් කියලා. මහා කල්පයේ ඇතුලේ අන්තර් කල්ප 256ක් තියෙනවා. එක අන්තර් කල්පයක් ඇතුලේ මනුස්ස වර්ෂ කීයක් තියෙනවද? අසංඛ්‍ය 86,40,000. බාණ්ඩිත කොට අන්තර් කල්පයක තියෙන ගානවත් ආයුෂවත් අපිට හිතා ගන්න බෑනේ පින්නතුනි. එතකොට අපි කොහොමද මහා කල්පයක් ගැන හිතන්නේ? ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මනෝ ප්‍රනිධානයේ ඉඳලා බුද්ධ ඉතිහාසය තුල ලෞතර බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වුණ කල්පයක් ගැන කතා කළා නම් මේ මහා භද්‍ර කල්පය ගැන විතරමයි. මේ මහා භද්‍ර කල්පේ බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙනවා. සිව් නමක් පහළ වෙලා ඉවරයි. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ අනාගතයේ පහළ වෙන්නේ નિયમિતයි. ළඟක පහළ වෙනවා වාගේද අපේ ආයුෂ පරම ආයුෂ අවුරුදු 10ට අඩු වෙලා නැවත ක්‍රමක්‍රමයෙන් අපේ ආයුෂ කොච්චරට වැඩි වෙන්න ඕනද? අපේ ආයුෂ පින්නතුනේ අසංඛ්‍යයට වැඩි වෙන්න ඕනේ. අපිටත් අති දීර්ඝ ආයුෂ තිබිලා තියෙනවා. අපිත් කාලයක් තිබුණ ආයුෂ අසංඛ්‍යයෙන් ලියපු කාලයක්. ඒ කාලේ අපේ ආයුෂ ලිව්වේ 1.140. අද 100ටත් පහළට බහැලා තිබුණාට. සමහර කාල තිබුණා දිව්‍ය ලෝකයේ ආයුෂ අඩුයි. මනුස්ස ලෝකයේ ආයුෂ වැඩි. නමුත් මේ කාලේ දිව්‍ය ලෝකයේ ආයුෂ වැඩි, මනුස්ස ලෝකයේ ආයුෂ අඩුයි. කොයි කාලෙද දෙවියන්ට වඩා මිනිස්සුන්ට ආයුෂ තිබිලා තියෙන්නේ? ඉන්නතර මහා මන්දාතු සක්විති රජු රජකම් කරපු කාලේ කාම භෝගීන් අතර හරි අගතැන්පත් කියලා කියනවානේ මහා මන්දාතු රජු. එක අවස්ථාවක මහා මන්දාතු රජු තව්තිසාවට යනවා. අප්‍රමාණ පිං තියෙන නිසා ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මහා මන්දාතු රජුරවන්ට තව්තිසාවේ භාගයක් පාලනය කරන්න ඉඩ දෙනවා. තව්තිසාවේ භාගයක රජකම් කරන්න
දෙවියන්ට රජෙක් හැටියට ඉන්න කියලා මිනිස්සුන්ට අවස්ථාව දුන්නා. තව්තිසාව එක පැත්තක් මහා මන්දාතු රජුරුව පාලනය කරනවා. සාමාන්‍යයෙන් තව්තිසාවේ ආයුෂ කොච්චරයි කියලාද කියන්නේ? තව්තිසා වැසි දෙවියෙකුගේ ආයු කාලය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 3,60,00,000යි කියලා කියන්නේ. මහා මන්දාතු රජුරුව තව්තිසාවේ පාලනය කරන කාලේ සක්විති රජවරු ශක්‍ර දේවේන්ද්‍රවරු 36 දෙනෙක් චුත වෙලා ඉපදුනා කියලා කියනවා. තාමත් මන්දාතු රජුරුව දිව්‍ය ලෝකේ ඉන්නවා. එතකොට දෙවියන්ට වඩා කොච්චර මිනිස්සුන්ගේ ආයුෂ දිග කාලයක් තිබිලා තියෙනවද? එහෙමනම් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙන කාලෙ වෙනකොට අපේ ආයුෂ අවුරුදු අසංකේයයට වැඩි වෙලා ක්‍රමක්‍රමයෙන් ආය අඩු වෙලා සාමාන්‍යයෙන් අවුරුදු ලක්ෂයක් විතර පරමාවශ්‍ය සීමා වෙන කාලෙ වෙනකොට තමයි මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. තව අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ඒකට තියෙනවා. නමුත් අපි හිතාගෙන ඉන්නේ මේ හෙට අනිද්දා ඒක සිද්ධ වෙයි වගේ. හැබැයි පින්නතුනි මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ මහා කල්ප අසංකේයයක් මේ විශ්වයේ බුද්ධ ශූන්‍යයි කියලා කියන්නේ. කොයි තරම් අඳුරු අවාසනාවන්ත කාලයක් වෙයිද? මහා කල්ප අසංකේයයක් බුද්ධ ශූන්‍යයි කියනවා. එයින් පස්සේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා 19ක් ගැන වගේ අපේ පැරණි පොත්පත්වල සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන් දස බෝධිසත්ව වක්තු කතා කියන මේ පැරණි ග්‍රන්ථයේ සඳහන් කරනවා. ඒ මහා කල්ප අසංකේයයෙන් පස්සේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා 10 දෙනා අතර දෙවණියට කවුරු ඉන්නවා කියලාද කියන්නේ? අපේ බුදුරජාණන් වහන්සේගේ ඊටාම සමීප දායකයෙක් වෙච්ච පසේ නදී කොසල් රජතුමා කියලා සඳහන් කරනවා. මහා කල්ප අසංකේයකින් පස්සේ පහළ වෙන 10 දෙනාගෙන් දෙවෙනි කෙනා. 8 වෙනි කෙනා හැටියට කවුරු ගැන සඳහන් කරනවද? අපේ පින්නතුන්ට මතකද? රාකල ගෙඩි 16ක් පොවලා අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගන්න කියලා දේවදත්ත ස්වාමින් වහන්සේ විසින් මහ හස්තිය කෙව්වා. නාලාගිරි කියලා. මේ නාලාගිරි තමයි ඒ 10 දෙනා අතර 8 වෙනිය කියලා සඳහන් කරන්නේ. 9 වෙනිය හැටියට සඳහන් වෙන්නේ පාරිලෙය්‍ය වනයේ බුදු පියාණන් වහන්සේට උපස්ථාන කරපු පාරිලෙය්‍ය හස්තිය කියලා සඳහන් කරනවා. එතකොට මේ ඉඳලා තියෙන්නේ බෝසත්වරු. ඒකනේ සඳහන් කරන්නේ නාලාගිරි භාග්‍යතුන් වහන්සේ ළඟට එනකොට අපේ බුදුරජාණන් වහන්සේ නාලාගිරියට කතා කරනවා. අර ළමයෙක් බිම වැටුණනේ අම්මා කෙනෙක් අතේ. ඒ ළමයා ගාවට යනකොට තමයි භාග්‍යතුන් වහන්සේ කතා කළේ උඹට රාකල ගෙඩි 16ක් පෙව්වේ වෙන කවුරුවත් ගන්න නෙමෙයි මම ගන්නයි. ඒ හින්දා එහාට මෙහාට ගිහිල්ලා පාද වෙහෙසවන්න නැතුව මෙහාට එන්න කියලා. එතකොට ආයේ කන් දෙක උස්සලා බැලුවා. අපි බුදුරජාණන් වහන්සේ සක්වලවල් කෝටි ලක්ෂ ගණන් පුරාවට පතුරවන මහා කරුණාව එක තැනකට අරගෙන මේ නාලාගිරිට එල්ල කරාම බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ගාව බිම වැටිලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල අවට තියෙන දූවිලි පවා හොඬෙන් උරලා අරගෙන තමන්ගේ හිස මත වතුර විසිරුවා ගත්තා කියලා සඳහන් කරනවා. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ නාලාගිරිගේ හිසට අත තියලා තිසරණෙහි පිහිටවනවා. සඳහන් කරනවා පින්නතුනි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවේ ස්පර්ශය යමෙකුට ලැබුණා නම් ඔහු සෝවාන් වෙන බව සත්‍යයි කියලා. ඒ තරම්ම භාග්‍යතුන් වහන්සේගේ ගුණය ස්පර්ශ කළා නම් සෝවාන් භාවයට පත් කරන්න තරම් මහ හැකියාවක් තියෙනවා කියලා සඳහන් කරනවා.
ඒ භාග්‍ය උදා කරගත්ත මහා පුණ්‍යවන්තයෝ මේ ලෝකෙ පහළ වුණා. සිද්ධාර්ථ කුමාරයාගේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේගේ එදා පුතා වෙච්ච රාහුල කුමාරයාටවත් නොතිබිච්ච මහා භාග්‍යයක් තිබ්බ කෙනෙක් කවුද? අලව් රටේ අලව් රජුරුවන්ගේ ආලෝක කියන පුතා. යක්ෂයාගේ බිල්ල බවටනේ පත් වෙලා හිටියේ. නමුත් අලව් කුමාරයාගේ පින නිසාම තමයි භාග්‍යතුන් වහන්සේ වැඩි. පහුවදා බිලි පූජාව අරන් එනකොට යක්ෂයා සෝවාන් වෙලා. මිනිස්සු දැනගත්ත යක්ෂයා බුදුරජාණන් වහන්සේ ළඟයි ඉන්නේ, අපි දැන් බය නැහැ කාටවත් කියලා. ඒ නිසා මිනිස්සුත් අරගෙන ගිහිල්ලා මහ යක්ෂය උඹේ බලි පූජාව ගෙනාව හපල කනවා නම් හපල කාපන්, කඩල කනවා නම් කඩල කාපන් කියලා ආලෝක කුමාරයා යක්ෂයාට දුන්නා. යක්ෂයා මහ විලි ලැජ්ජාවේ හිටියේ දැන් බිලි පූජාව ගෙනේ කියලා. එයි දැන් සෝවාන් වෙලා ඉන්නේ අය ප්‍රාණඝාත කරන්නේ නැහැ කවදාවත්. ඉතින් යක්ෂයා දුන්න නිසා ගත්තා ළමයා. අරගෙන දන ගහලා බුදුරජාණන් වහන්සේට පිළිගන්නවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කුමාරයා මටයි අයිති. මම මේ කුමාරයා භාග්‍යතුන් වහන්සේට පිළිගන්නවා කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ ආලෝක කුමාරයා ශ්‍රී හස්තයෙන් පිළිගත්තා. පිළි අරගෙන කුමාරයාටත් ආශිර්වාද කළා, යක්ෂයාටත් ආශිර්වාද කළා. දීඝායුකෝ හෝතු අයං කුමාරෝ. භාග්‍යතුන් වහන්සේ නොවඩින්නේ මේ කුමාරයාගේ ජීවිතය අද ඉවරනේ. භාග්‍යතුන් වහන්සේ ආශිර්වාද කළා දීඝායුකෝ හෝතු අයං කුමාරෝ. මේ කුමාරයාට දීර්ඝායුෂ ලැබේවා. තුවංච යක්ක සුඛිනෝ බවාහි. මහ යක්ෂය ඔබත් සුවපත් වේවා. අභ්‍යාහිතා ලෝක හිතාය තිට්ඨතු. ඔබ දෙදෙනාම ලෝකයට යහපත පිණිස চিරාත් කාලයක් ජීවත් වේවා. භාග්‍යතුන් වහන්සේට මේ ගාථාවේ මේ පද තුන විතරයි දේශනා කරන්න පුළුවන්. ඉතුරු පදේ සම්පූර්ණ කරන්නේ ආලෝක යක්ෂය. බාණ්ඩ යක්ෂයා දැන් කොතෙන්ට ඇවිල්ලාද කියලා. හතරවෙනි පදේ යක්ෂයා දේශනා කරනවා අයං කුමාරෝ සරණ මුපේති බුද්ධං. මේ කුමාරයාට බුදුරජාණන් වහන්සේගේම සරණයි. අයං කුමාරෝ සරණ මුපේති ධම්මං. මේ කුමාරයාට නෛර්යානික ධර්ම රත්නයේම සරණයි. අයං කුමාරෝ සරණ මුපේති සංඝං. මේ කුමාරයාට අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයේම සරණයි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කුමාරයා රාජපුරුෂයන්ට දුන්නා. මේ කුමාරයා මටයි අයිති. ලොකු මහත් වුණාම ගෙනත් දෙන්න කියලා. දැන් අතින් අතට මාරු වුණා. රාජපුරුෂයන්ගෙන් යක්ෂයාගේ අතට, යක්ෂයාගෙන් භාග්‍යතුන් වහන්සේට, භාග්‍යතුන් වහන්සේගෙන් ආයසරයක් රාජපුරුෂයන්ට. අතින් අතට මාරු වෙලා ගියපු නිසා ආලවක එදාගෙන් පස්සේ හත් ආලවක බවට පත් වුණා. එහෙනම් හත් ආලවක කියන්නේ කවුද? අපේ ශාසනයේ අග්‍ර උපාසක රතනයන් දෙකක් වැඩ හිටියා. එක්කෙනෙක් හත් ආලවක කුමාරයා මහා කල්ප ලක්ෂයක් ඒ වෙනුවෙන් පාරමිතා පුරලා හිටියා. අනිත් එක්කෙනා උග්ගසිරිතුමා. මේ දෙන්නම දැනට බඹලොව සුද්ධාවාස භූමියේ පහළ වෙලා මේ ශාසනය දිහා මහත් උනන්දුවෙන් බලාගෙන ඉන්න අය. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවේ පහස ලබාපු උතුම් සත්පුරුෂයෙක්, මහා පුණ්‍යවන්තයෙක්. නාලාගිරි හස්තියාටගේ කුම්භස්ථලයේ භාග්‍යතුන් වහන්සේ ශ්‍රී හස්ත ධාතුව තියාම ඇයි නාලාගිරි සෝවාන් නුණා කියලා කියන්නේ? මේ කාරණාව සඳහන් කරන්නේ චුල්ලහස ජාතකයේ. තිරිසනෙක් නිසා සෝවාන් නුණා එක. අනිත් හේතුව තමයි මතු බුදු වෙන බලාපොරොත්තුවක් තියෙන නිසා, බෝධිසත්වයෙක් වෙන නිසා සෝවාන් වුණා. විශේෂයෙන් මෙතනදී තිරිසනෙක් නිසා සෝවාන් වුණේ. එහෙම නැත්නම් මේ ස්පර්ශය සෝවාන් තත්වයට පත් කරවන්න තරම්
පුණ්‍යවන්තයි කියලා සඳහන් කරන්නේ. එහෙනම් අපි සඳහන් කළේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේලා කීප නමක් පිළිබඳව. බුදු වෙන්න ඉන්න කීප දෙනෙක් කියන්නේ. එහෙනම් මහා කල්පය ගැන සඳහන් කරමින් හිටියේ කල්පය ඊටාම දීර්ඝයි තරම් භාග්‍යතුන් වහන්සේලා කල්ප අසංඛ්‍ය ගණන් ගෙවෙනවා ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඒ තරම්ම දුර්ලභයි සම්මා සම්බුද්ධ කියන මේ මහා ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ. එතකොට අපි කොච්චර වාසනාවන්තද කියන තැනට අපි යන්න ඕනේ. එවන් බුද්ධාන්තරයක මෙවන් උපතක් අරගන්න සංසාරේ කොයි තරම්නම් පින් කරන්න ඇද්ද? බුද්ධාන්තරයක උපදින්න. ලෞතර බුදුරජාණන් වහන්සේලා කෝටි කීයක් අපිට හම්බ වෙන්න ඇද්ද? මගහැරි ඇයි මේ එන්නේ? පින්නතුනි මේ මගහැරෙන්නේ භාග්‍යතුන් වහන්සේලා නම් මුණ ගැහිච්ච බව ඇත්තයි. තවමත් කීකරු වී ගන්න බැරි වෙච්ච හින්දා තාමත් මගහැරි සතර පායේ වැටි යනවා. තාම කීකරු වෙන්න බැරි වුණා.